Hi, Bhavan. Hi, everyone. Are you all keeping well? Today I'm going to start the next lesson in our English program. The verbs. It's quite a long lesson, so I might have to bring it in few days' time. Let's start. A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y, and Z. Now I know my ABCs. Next time, won't you sing with me? බලමු පුතේ මොකක්ද අපේ අද පාඩම කියලා. මාතෘකාව ලියලා තියෙනවා the verb කියලා. The verb කියන්නේ ක්‍රියාපදයට. මොකක්ද? ක්‍රියාපදයට. මොකක්ද මේ ක්‍රියාපදයක් කියලා කියන්නේ? මම මේ ක්‍රියාපදය කියන එක විස්තර කරලා තියෙනවා පුංචියට මෙතන. බලන්න චුට්ටක්. A verb is a word. verb එකක් කියලා කියන්නේ වචනයක්ලු. used to. used to කියන්නේ භාවිතා කරන මොනවටද? describe. විස්තර කරන්න. පළවෙනි එක තමයි මොකක් විස්තර කරන්නද? an action. an action කියන්නේ ක්‍රියාවක් විස්තර කරන්න. an occurrence. occurrence කියලා කියන්නේ පුතේ සිද්ධ වෙන දෙයක්. ඒක කරනවා නෙමෙයි, ඒක සිද්ධ වෙනවා. මම මෙතනින් පොඩියට ලියලා තිනවා ඒක සරල විදියට happen කියලා. මොකද happen කියන්නේ සිද්ධ වෙන දේවල් වලට. ඊළඟට ලියලා තිනවා a state of being. a state of being කියලා කියන්නේ මොකක් හෝ මට්ටමක. එහෙමත් නැත්නම් මොකක් හෝ අවස්ථාවක පවතිනවා කියන එක. දැන් හිතන්න අපි සමහර දේවල් කියනවා මම මොකක් හෝ තැනක මේ වෙලාවේ ඉන්නවා. එහෙම නැත්නම් මම කොහේ හරි දිහාවක මේ වෙලාවේ ඉන්නවා. අපේ මොකක් හෝ ස්ථාවරයක්. එහෙමත් නැත්නම් ස්ටේට් එකක්. අපේ අවස්ථාවක් විස්තර කරන්න මෙන්න මේ කියන ක්‍රියාපද යොදා ගන්නවා. එහෙනම් ක්‍රියාපදයක් කියන එක යොදාගන්නේ පළවෙනියටම සිදුවීමක් යම්කිසි ක්‍රියාවක් විස්තර කරන්න, සිදුවීමක් විස්තර කරන්න, එහෙම නැත්නම් සිද්ධ වෙන අවස්ථාවක් විස්තර කරන්න. ඔන්න ඔය දේවල් වලට තමයි ක්‍රියාපද කියන දේවල් අපි භාවිතා කරන්නේ. සරලවම ගත්තොත්. ඔයාලට ක්‍රියාපද ටිකක් කියලා දෙන්නම්. මම එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මොකක්ද මේ ක්‍රියාපදයක් කියන්නේ, මොනවටද අපි ඒවා පාවිච්චි කරන්න කියලා. අපි බලමු එහෙනම් ක්‍රියාපද කොහොමද අපි ඊළඟ ඉස්සරහදී මොන කොටස් වලටද යොදාගන්නේ කියලා. මම ඔයාලට මේ ක්‍රියාපද කියන එක තව චුට්ටක් විස්තර කරන්න හිතුවා. මෙහෙමයි. අර මම ඉස්සෙල්ලා කියලා දුන්නානේ ක්‍රියාපදයක් කියලා කියන්නේ කරන දෙයක්, සිද්ධ වෙන දෙයක්, එහෙම නැත්නම් පවතින අවස්ථාවක් විස්තර කරනවා කියලා. ඒකම තව චුට්ටක් දුරට මම විස්තර කරනවා මෙන්න මේ විදිහට. පළවෙනි එක තමයි physical actions. physical කියලා කියන්නේ පුතේ අපි මේ අපේ කයින් කරන දේවල්. අපි අත් කකුල් භාවිතා කරලා කරන දේවල් වලට තමයි කියන්නේ physical actions කියලා. බලන්න මම උදාහරණයක් දෙන්න තියෙනවා. right කියලා. මොකද්ද right කියන්නේ? මම මේ බෝඩ් එකේ දැන් මොනවද කරන්නේ? ලියනවා නේද? right කියන්නේ ලියනවට. drink කියන්නේ බොනවා. dance කියන්නේ නටනවා. එතකොට මේ දේවල් අපි කරන්නේ කොහොමද? මේ අපේ කයෙන් නේද? අපි කායිකව කරන දේවල්. ඒවට තමයි කියන්නේ physical actions කියලා. ඊට පස්සේ මම දෙවෙනියට ලියලා තිනවා mental actions කියලා. මොකක්ද mental actions කියන්නේ? අපි මානසිකව කරන දේවල්. මොනවද මානසිකව කියන්නේ? හිතලා කරන දේවල් නේද? හිතින් කරන දේවල්. එතකොට හිතින් කරනවා කියන්නේ අපිට එතකොට එතනදී කය වෙහසන්න ඕනේ නැහැ. අර දැන් කලින් මම කියලා දීපු දේවල් වලින් සිද්ධ වෙන දේවල් වලට තමයි තව දුරටත් ඒක සිද්ධ වෙන දේවල් කියන එක තව දුරටත් විස්තර කරොත් තමයි මෙන්න මේ mental action කියන එක කියන්නේ. එක එක දේවල් විස්තර කරන ක්‍රම තියෙනවා පුතේ. දැන් verb එකක් ගත්තත් verb එකක් දැන් අපි හිතමුකෝ මේ ලෝකෙ බිහි වෙච්ච මිනිස්සු ඒගොල්ලෝ මේ භාෂාව දකිනකොට ඒ භාෂාව විස්තර කරපු ක්‍රම තියෙනවා. මම මේ ඔයාලට උගන්වන්නේ එක කෙනෙක් විස්තර කරපු ක්‍රමයක් තමයි කලින් කියලා දුන්නේ. තවත් කෙනෙක් භාෂාවේදී නාමයේ verbs කියන එක විස්තර කරලා තියෙන මේ විදිහට. ඒක තමයි මේ දෙවෙනි අනික. මට හිතුණා මේ දේවල් හොඳයි කියලා. ඒ නිසා මම ඔයාලට කියලා දෙනවා. ඒතර මම ඉගෙනගත්තු දේවල් මම ඔයාලට කියන්නේ. ඉගෙනගත්ත විදිහට දැන් ඔයාලා කැමති විදිහකට මේක ඔයාලගේ ඔළුවට දාගන්න. මම කියන ඕනම විදිහකට ඔයාලට තේරෙන විදිහට ඔළුවට දාගත්තත් මට ඇති. හරි? එතකොට දෙවෙනියට මම කිව්වේ නම් mental actions කියලා. mental action කියලා අපි මේ හිත වෙහෙසලා කරන දේවල්. මොකක්ද? පළවෙනියට මම ලියලා දෙන example එක think කියලා. think කියන්නේ අපි හිතනවා නේද? හිතනවා කියන එක අපි ඒක දන්නවා ඒක ඉබේ වෙනව නේද? අයන එක කියන එක වැටෙන්නේ කොහෙටද? අර
හැපනිංස් වලට ඔකරන්ස් වලට තමයි ඒක වැටෙන්නේ. ඊළඟට ගෙස් මොකක්ද ගෙස් කරනවා කියලා කියන්නේ? අපි අනුමාන කරනවා කියන එකත් මේ හිතින් කරන්නේ නේද? අනුමාන කරනවා. ඊට පස්සේ ෆීල් කියන්නේ මොකක්ද? දැනෙනවා. අපිට දැනෙන දැන් හුලඟක් එහෙම එනවා කියලා කියනකොට ඒතර හුලඟක් යනකොට ඒ හුලඟෙන් තියෙන ඒ අපිට ඒ මොකක් හෝ දැනෙන හැඟීම මොකද වෙන්නේ? අපිට දැනෙනවා. ඒක අපි ඉබේ කරගන්නවා මිසක් ඒක අපිට බලෙන් කරගන්න පුළුවන්ද? බෑ. එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්. අන්න ඒක තමයි මෙන්න මේ mental actions කියලා කියන්නේ. ඊළඟ මම තුන්වෙනියට ලිව්වා a state of being කියලා කියන්නේ මම ඔයාලට කියලා දුන්නා පුතේ ඒක යම් කිසි අවස්ථාවක පවතිනවා. ඒකද මම උදාහරණයක් දෙන්න තියෙනවා am කියලා. am කියලා කියන්නේ මම අපි හිතමුකෝ මම සිංහලෙන් සරලව am කියන එකට එක උදාහරණයක් කියන්න. මෙතනදි විතරක් කියන එක. වෙමි කියලා එකක් ඔයාලා තියෙනවද? මම මගේ නම ගත්තා කියමුකෝ. මම නිල්මිනි. එහෙනම් මම කියන මම නිල්මිනි වෙමි. අන්නේ වෙමි කියන අදහස මෙන්න මේ am එකෙන් මෙතනදි ගන්නවා කියලා හිතන්නකෝ. තව අවස්ථාවල් එනවා වෙන වෙන අදහස් දෙදෙන වෙන මේ ඒකට ඕනි කරන සමහර වෙලාවල් වලට අදහස වෙනස්. මෙතනදි විතරක් මම ඔයාලට කියන වෙමි කියන අදහස ගන්න කියලා. ඊට පස්සේ is කියන එක තියෙනවා. is කියලා කියන්නේ වෙයි කියන අදහස. වෙමි කියන්නේ මම කිව්වොත් නේද? is කියන්නේ නම් වෙයි කියන අදහස. ඊට පස්සේ ආ කියලා කියන්නේ දන්නේ වෙයි කියන අදහසමයි. මෙන්න මේ මොකක් හෝ දෙයක් ඒ ස්ථාවරයක පවතින ස්වභාවයක් විස්තර කරන්න තමයි මෙන්න මේ කියන දේවල් ටික පාවිච්චි කරන්නේ මේවත් ක්‍රියාපද. එහෙනම් ක්‍රියාපද කියන දේ ගත්තාම තවදුරටත් අපි විස්තර කරොත් මේ විදිහට විස්තර කරන්න පුළුවන් පුතේ ඒක physical action එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් mental action එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් state of being වෙන්නත් පුළුවන්. මේ විදිහට තමයි එහෙනම් ක්‍රියාපද කියන දේ අපි විස්තර කරලා තියෙන්නේ. දැන් පටන් ගන්නවා පුතේ මේ verbs ක්‍රියාපද වර්ග කරන්න. මේකට හේතුව තමයි මම ඔයාලට කිව්වා අපේ අරමුණ තමයි මේ ක්‍රියාපද නාම පද මේ වචන ටික ඔක්කොම ටික ඉවර කරලා එක දවසක් එනවා අපි වාක්‍ය හදන්න. අන්නේ වාක්‍ය හදන දවස වෙනකොට ඔයාලා මේ ක්‍රියාපද ගැන හොඳ දැනුමක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මම හැම නාමපද කියන පාඩමේදී මම ඔයාලට ඒක කොටස් කරලා ඉගෙනුවා. මොනවද ඒ නාමපදවල තියෙන කොටස් කියලා. pronouns කියන පාඩම ගත්තාමත් මම මේ pronouns කියන පාඩමේදී ඔයාලට ඒක පැහැදිලිවම මේක ඇතුලේ තියෙන දේවල් ඔක්කොම අරගෙන පුංචි විදියට ඒක කොටස් කරලා ඉගෙනුවා. දැන් අද මේ තියෙන ක්‍රියාපද කියන පාඩමෙත් පුතේ අපිට තියෙනවා ඉගෙන ගන්න ටිකක් ගැඹුරින්. ඒකට හේතුව තමයි අපිට අර වාක්‍ය හදනවා කියන දවස එනකොට අපිට හොඳ දැනුමක් තියෙනවා. අන්නේ දැනුම ගන්න තමයි මම මේ ටික ඔක්කොම වලට කියලා දෙන්නේ. පාඩම් ටික දිග වෙනවා. ඒ වුණත් කවදා හරි දවසක අපිට ලේසි එදාට. right. අපි බලමු එහෙනම් මොනවද මේ the types of verbs කියලා කියන්නේ කියලා. type එකක් කියලා කියන්නේ පුතේ වර්ගයකට. වර්ග විදිහට ගත්තාම මම මෙතනින් පොඩියට ලියුවා දැනට විතරක්. අපිට ගොඩක් තියෙනවා. මම හිතනවා අපිට වැදගත් වෙයි කියලා වල කොටස් 8කට වෙන් කරලා මෙන්න මේ verbs කියන පාඩම කරොත්. ඒ කියන්නේ මේ දවස් 8ක් කරනවා කියන එක නෙවෙයි මේකේ අදහස. කොටස් 8යි. හරි. එතකොට මේ කොටස් 8 කියන එක ඒ කොටස් 8ක් තියෙන්නේ පුතේ අපිට අත්‍යවශ්‍යම වෙන කොටස් ටික. verb එකක් ගත්තාම මම පළවෙනියට ලිව්වා ඒ කොටස් 8ේ පළවෙනි කොටස තමයි action verb කියලා කියන්නේ. මොනවාද මේ action verb කියලා කියන්නේ? අර මම ඉස්සෙල්ලත් කිව්වා action එකක් කියලා කියන්නේ සිද්ධ මොකක් හරි අපි කරන දෙයකට නේද? එහෙනම් මේ කරන දේවල් වලට තමයි action verb කියලා කියන්නේ. ඒක මම චූටියට විස්තර කළා. An activity that a person or a thing can do. කියන්නේ කවුරු හරි කෙනෙක්ට හරි මොකක් හරි දෙයකට හරි කරන්න පුළුවන් දෙයකට තමයි මේ action verb එකක් කියලා කියන්නේ. තේරුණාද? මොකද්ද? මොකක් හරි දෙයකට. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක්ට කරන්න පුළුවන් දෙයකට තමයි action verb එකක් කියලා කියන්නේ. හරි? හරි. බලමු මොනවද මේ කරන්න පුළුවන් දේවල් කියලා. දැන් අපි ගත්තොත් එහෙම මම කියනකො මම කියන කෙනා ගත්තාම මම වෙන්න මේ වැටෙන්නේ a person කියනකොට නේද? එතකොට මට කරන්න පුළුවන් දේවල් තියෙනවනේ පුතේ මේ ලෝකේ. ආයෙනම් මේ මට කරන්න පුළුවන් දේවල් ටික ඔක්කොම වැටෙන්නේ කොහෙටද? මේ කියන action verbs කොටට. right. මම උදාහරණ කීපයක් ලිව්වා. ගොඩක් නෙමෙයි පොඩ්ඩක් ලිව්වා. බලමු පළවෙනි එක eat. අපේ මූලික අවශ්‍යතාවය නේද? අපිට කරන්න පුළුවන් ලොකුම දේ මොකද්ද මේ ලෝකේ තියෙන? eat. කන එක නේ. මොනවාද නැත්නම් අපිට කන්න පුළුවන්. right. පළවෙනි එක eat. මම දෙවෙනියට ලිව්වා run කියලා. අපිට දුවන්නත් පුළුවන් නේද?
හිතන්නකො කවුරු හරි පස්සෙන් පන්නගෙන එනවා කියලා නම් බල්ලෙක් එහෙම කොච්චර දුවන්න බැරි කෙනෙක් වුණත් දුවනව නේද ඒ වෙලාවට. එහෙනම් ඒ විදිහට මම ලිව්වා run කියලා එකක්. ඊට පස්සේ cook කියලා ලිව්වා. මේක හැමෝටම බැරි නම් හැබැයි කරන්න පුළුවන්. නේද? මොනවා හරි දෙයක් හොයාගෙන කන්න අපිට බැරි කමක් නැහැනේ. cook. ඊට පස්සේ dance. dance කියන්නේ මොකක්ද? සමහරුන්ට කරන්න පුළුවන් දෙයක්. නටන්න පුළුවන් දෙයක්. නටන්න පුළුවන් නේද? dance කියන්නේ නටනවට. play. play කියන්නේ සෙල්ලම් කරන මම මේ අපිට කරන්න පුළුවන් බේසික්ම කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ බෝඩ් එකේ ලියලා. තව ඕන තරම් දේවල් තියෙනවා. හොඳේ. ඕන තරම් ක්‍රියාපද තියෙනවා. ඔයාලට තමයි ඊටු ටික තියෙන්නේ. ඔයාලා ක්‍රියාපද හොයන්න ඕනේ. මම හැමදාමත් කියනවා වගේ මම පාඩම උගන්වනවා. ඔයගොල්ලන්ගේ යුතුයකම තමයි ඒ පාඩම තවදුරටත් අධ්‍යයනය කරන එක, හොයන එක. අලුතෙන් වචන හොයන්න. බලමු. ආයිසරයක් එනම් මේ පහ වුණාද කියලා. 1 eat කනවා, run දුවනවා, cook උයනවා, dance නටනවා, play සෙල්ලම් කරනවා. එහෙනම් මෙන්න මේ වගේ දේවල් වලට තමයි අපි කියන්නේ action verbs කියලා. මම දෙවැනි කොටස ලිව්වා stative verb කියලා. අර ඉස්සෙල්ලා කතා කරපු state කියන වචනෙන් තමයි පුතේ මේ stative verbs කියන එක හැදලා තියෙනවා. මොකද state කියන්නේ අවස්ථාවක් විස්තර කරන එකක් නේද? එහෙනම් මේ අවස්ථාව විස්තර කරන verbs තමයි දෙවෙනියට අපිට විස්තර කරන්න තියෙන්නේ. මම ලිව්වා මෙහෙම express a state rather than an action. මොකද action එකකටත් වඩා අර කියපු ක්‍රියාවක් නෙමෙයි. ක්‍රියාවකට වඩා මේකෙන් විස්තර වෙන්නේ මොකක්ද? state එක. අවස්ථාවක් තමයි. එහෙනම් බලමු මේ මොනවද කියලා උදාහරණ ටිකක් මම ලියලා තිනවා. am කලින් කියලා දුන්නා. ඒක නිසා මම චුට්ටක් fast කියලා දෙනවා මේ ටික. am දෙවියන්ට is තියෙනවා. මම මෙතන ලිව්වා ආ කියන එක. ඊට පස්සේ මම ලිව්වා දැනෙන දේවල් නේද? believe. මොකද්ද believe කියන්නේ පුතේ? අපි විශ්වාස කරනවට. trust. මොනවද trust කියන්නේ? විශ්වාස කරනවට. අන්න ඒ වගේ වචන වැටෙන්නේ මෙන්න මේ stative verbs කියන කොටට. ඊට මම ලිව්වා feel. feel කියන්නේ දැනෙනවා. ඔන්න ඔය වගේ වචන තමයි එහෙනම් මේ කියන stative verbs වලට වැටෙන්නේ. දැන් අපි දෙකක් ඉගෙන ගත්තා. පළවෙනියට ඉගෙන ගත්තා action verbs, දැන් ඉගෙන ගත්තා stative verbs. තව තියෙනවා අපිට කීපයක්. ඔක්කොම 8ක් තියෙනවා. මේ ඔක්කොම 8 ඉවරනකොට අපිට cover වෙනවා මේ verbs කියන ඒවා මොන කොටස් වලින්ද යෙදෙන්නේ කියලා. Number 3, transitive verbs. මට හරියටම දැනෙන්නේ නැහැ ඔයාලට මේක සිංහලෙන් මොකක්ද මේ හරියටම මේ වචනෙට කියන වචනේ කියලා දෙන්න. මම අර්ථය කියලා දෙන්නම් මොකක්ද මේකෙන් වෙන්නේ කියලා. Transitive verbs කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ දෙයකට. One that acts on something. ඒ කියන්නේ අපි ඒ ක්‍රියාපදේ ලියනවා. හැබැයි ඒ ක්‍රියාපදේ ලියද්දී ඒ පදේ සිද්ධ වෙන කෙනෙකුත් ඉන්නවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් වෙනුවෙන් සිද්ධ වෙන දෙයකට තමයි මේ transitive verbs කියලා කියන්නේ. කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් මම උදාහරණයෙන් අපි තේරුම් ගමු එක. I play guitar කියලා ලිව්වා. දැන් මෙතන තියෙනවා පුතේ guitar කියලා වචනයක්. මෙතන තියෙනවා play කියලා, I කියලා තියෙනවා. I කියන්නේ මම ඔයාලා දන්නවා ඒක දැන්. play කියලා කියන්නේ වාදනය කරනවට මෙතනදී. guitar කියන්නේ ඔයාලා දන්නවා guitar එක. එතකොට මම කියන කෙනා මොනවා හරි දෙයක් කරනවා. එතකොට මම කරන දෙයට ලක් වෙන දෙයක් හරි ලක් වෙන කෙනෙක් හරි ඉන්නව නේද? අන්න ඒ වගේ ක්‍රියාපද වලට තමයි පුතේ කියන්නේ transitive verbs කියලා. ඒ කියන්නේ අපි මම කරන දේ නිසා ඒ කරන දෙයට ලක් වෙන කෙනෙක් ඉන්න ඕනේ. අන්න එහෙම දෙයක්. ඒ කියන්නේ මම කරන ක්‍රියාපදේ නිසා ඒ ක්‍රියාපදයට බලපෑමකට ලක් වෙන කෙනෙක් ඉන්නවා. අන්න ඒ වගේ ක්‍රියාපද වලට තමයි කියන්නේ transitive ක්‍රියාපද කියලා. ඒක ගත්තොත් මේක the one that acts on something කියන්නේ යම් කිසි දෙයක් වෙනුවෙන් යම් කිසි දෙයක් මත සිද්ධ වෙන දෙයක්. දැන් මම play කරනවා කියමුකෝ. එතකොට I play වුණා නම් පුතේ ඒක එතනදී ඒක transitive verb එකක් වෙන්නේ නැහැ. මම සෙල්ලම් කරනවා විතරයි. හැබැයි මම පිටිපස්සෙන් ලියලා තියෙනවා I play guitar කියලා. මෙතනදී එතකොට මේ play කියන එක transitive word එකක්. හේතුව guitar කියලා එකක් පිටිපස්සෙන් තියෙන නිසා.
පැහැදිලිද? ලොකුවට ගන්න එපා. මම කිව්වා ඔයාලට මේ අපි දේවල් ඉස්සෙල්ලාම මේ දේවල් ඉගෙනගෙන යන්නේ අපේ දැනුම හදාගන්න ඕන නිසායි. ඒවා භාවිතා කරන දවසක් එනවා. ඒ භාවිතා කරන දවසේදී මේවා in detail මම කියලා දෙනවා. එහෙනම් I play guitar කියන එකේදී එතකොට මේ ගිටාර් එක තමයි something. හරිද? ඒ ගිටාර් එක මත තමයි වෙන්නේ මොකක්ද? මේ play කියන වචනේ. එහෙනම් මෙන්න මේ play කියන එක තමයි මෙතනදි වෙන transitive verb එක. තව උදාහරණයක් ගන්නම් මම ලියුවා මෙහෙම අම්මා bakes a cake කියලා. අම්මා. එතකොට මෙතනින් මම ලියලා තිනවා a cake කියලා. මොකක්ද cake එක? වෙන් cake එකට වෙන්නේ bake කරනවා. bake කරනවා කියන්නේ පුලුස්සනවා. ඒතර පුච්චනවා නෙවෙයි හොඳ cake එක පුලුස්සනවා. එතකොට මෙන්න මේ කියන bakes කියන වචනේ තමයි මේකේ තියෙන transitive verb එක. හිතන්න මේ cake තිබුණ නැහැ කියලා. මේ cake තිබුණ නැත්තම් පුතේ මේක transitive verb එකක් වෙන්නේ නැහැ. එතකොට එයාගේ උඩ ක්‍රියා කරන්න කියන දෙයක් නැහැ. හැබැයි මෙතන දැන් මේ වාක්‍යෙදී මෙයාගේ උඩ ක්‍රියා කරන්න දෙයක් තියෙනවා. මොකද්ද ඒ කේක් එක? අම්මා මේක පුලුස්සන නිසා මොකද්ද පිළිස්සන්නේ? කේක් එකක්. අන්න ඒ වගේ ඒ ක්‍රියාපදේ වෙනකොට ඒ ක්‍රියාපදේ බලපෑමකට ලක් වෙන කෙනෙක් හරි බලපෑමකට ලක් වෙන දෙයක් හරි තියෙනවා නම් අන්න ඒ වගේ ක්‍රියාපද වලට තමයි අපි කියන්නේ transitive verbs කියලා. අදහසක් ගන්න පුතේ. ලොකුවට හිතන්න එපා මේක too much complicated කියලා හිතන්න එපා ඔයාලා. පොඩියට අදහස ගන්න. අර කියන විදිහට අපි මේවා භාවිතා කරනකොට ටිකින් ටික ඔයාලට පුරුදු වෙනවා. පැහැදිලිද? එහෙනම් transitive verbs කියලා කියන්නේ අපි ඒ ක්‍රියාපදේ කරන නිසා ඒ ක්‍රියාපදෙන් බලපෑමකට ලක් වෙන කෙනෙක් හරි බලපෑමකට ලක් වෙන දෙයක් හරි තියෙනවා නම් අන්න ඒ જાතිය වලට තමයි කියන්නේ transitive verbs කියලා. intransitive verb. අර කලින් ලිව්ව එකට චුට්ටක් ළඟින් යන දෙයක් වෙන්නේ නැති කියලා බලන්න. අපිට transitive කියලා තියෙනවා. ඒකම මම ඒකට prefix එකක් දාලා තිනවා. මේවට කියන්නේ prefix කියලා. in කියලා. ඒ in කියන prefix එක දැම්මට පස්සේ අර කියපු එකේ විරුද්ධාර්ථය එනවා. transitive නෙමෙයි intransitive. ඒ කියන්නේ අර කියපු දෙයිම විරුද්ධ වචන. බලමු අපි මොකද්ද මේ විරුද්ධ වචන කියලා. intransitive verbs. පොඩි උදාහරණ ටිකක් මම ලිව්වා. මම එතනදී ඔයාලට කියලා දුන්නා මතකද? transitive verbs කියන ඒවා ගත්තාම ඒවට පස්සෙන් ක්‍රියා කරන කෙනෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ ඒ දේ නිසා ඒ ක්‍රියාපදේ නිසා මොනවා හරි ක්‍රියාපදයට ලක් වෙන කෙනෙක් ඉන්නවා කියලා. අන්න ඒවනේ transitive කිව්වේ. එහෙනම් මේක එකේ විරුද්ධ වචන නම් පුතේ. මේකෙන් වෙන්නේ ඒකට වඩා opposite action එකක් නම් එහෙනම් මෙතනදී ක්‍රියා කරන කෙනෙක් ඉන්නව ඇතිද? නැහැ. එහෙම ක්‍රියා කරන කෙනෙක් නැහැ. අන්න ඒ වගේ දේවල් තමයි අපි කියන්නේ intransitive verbs කියලා. එහෙනම් මේ කියන ක්‍රියාපද සිද්ධ වෙන එක නිසා ඒ ක්‍රියාපදයට පිටිපස්සෙන් ඒ ක්‍රියාපදයට ලක් වෙන කෙනෙක් නැහැ. බලමු උදාහරණ ටිකක්. මම පළවෙනි එක ලිව්වා the rain falls කියලා. මොකද්ද පුතේ rain කියලා කියන්නේ? මොකද්ද? වැස්ස. rain කියන්නේ වැස්ස. මගේ ආසම දේ. හරි. එතකොට the rain fall කියලා කියන්නේ පුතේ වැටෙනවට, පතනේ වෙනවට. මොකද වෙන්නේ? වැස්සක් වහිනවා. අපි එහෙම කියමුකෝ සරලවම නේද? වැස්සක් වහිනවා the rain falls. මෙන්න මේ fall කියන එක තමයි පුතේ මේක ඇතුලේ තියෙන ක්‍රියාපදේ. ඔයාලා බලන්න මේ ක්‍රියාපදයට පිටිපස්සෙන් මුකුත් තියෙනවද? මුකුත්ම නැහැ. එහෙනම් මෙන්න මෙයා දැන් මෙතෙන්දි ක්‍රියා කරන්නේ intransitive verb එකක් හැටියට. ඒ කියන්නේ එයා නිසා වැස්සහින්ද වෙන දේවල් ඕන තරම් තියෙනවා. හැබැයි එහෙම තිබ්බයි කියලා මේ ක්‍රියාපදේ පිටිපස්සෙන් මුකුත් ලියලා තියනවද? නැහැ. එහෙම ක්‍රියාපදේ පිටිපස්සෙන් මුකුත් ලියලා නැහැ. ඒ නිසා මෙන්න මේ වැටෙනවා කියන එක. ඒක වැටෙන්නේ intransitive verbs කියන කොටට. The rain falls. Right? Second එක අපි බලමු ඊළඟ example එක. My dad snores. කවුද my dad කියන්නේ? මගේ තාත්තා. මොකද්ද snores කියන්නේ? ගොරවනවාට. රැට ගොරවන්නේ නේද? වැස්ස නෙමෙයි ගොරවනවාට කියන්නේ snow කියලා. Snow නෙමෙයි snore. Okay? Right. My dad snores. දැන් බලන්න මේ snores කියන එක පිටිපස්සෙන් මම මුකුත් verb එකක් දාලාද? එහෙම නැත්නම් ඒකට පිටිපස්සේ මොකක් හරි ලක් වෙන කෙනෙක් දාලාද? නැහැ. මෙහෙමයි. ඔය dad snore කරන හින්දා අම්මට නිින්ද යන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මම ලියලා නැහැ. ඒ වගේ දේවල් වලට තමයි කියන්නේ මොකද්ද? මෙන්න මේ snore කියන එක දැන් එන වැඩ කරන්නේ මෙතන intransitive verb එකක් හැටියට. දැන් තාත්තා snore කරනකොට මොකද තාත්තා ගොරවනකොට ගෙදර ඔක්කොම උනාට නිදා ගන්න බැරි වෙන්නත් පුළුවන්.
මුළු ගේම හෙල්ලෙන්නත් පුළුවන්. හැබැයි ඒත් මම ලියලා නැහැ පිටිපස්සේ මොකක්වත්. මේ නිසා ලියලා නැති නිසා මේ ක්‍රියාපදයට ලක් වෙන කෙනෙක් නැති හින්දා ඒ ක්‍රියාපදේ වැටෙන්නේ මොකේදද? මෙන්න මේ කියන intransitive ගොඩට. තේරුණාද? right. ඊළඟ example එක she fainted. she කියන්නේ කවුද පුතේ? ඔයාලා දැන් ටිකක් දන්නවා. pronoun කරා. මොකද she කියන්නේ? ඇය. faint වෙනවා කියලා කියන්නේ කලන්ත දානවා. එතකොට මේක මම ටිකක් අතීත කාලෙන් ලියලා තියෙන්නේ. ලොකුට හිතන්න එපා. අතීත කාල වාක්‍යයක් මේ ලියලා තියෙන්නේ she fainted. ඇයට කලන්ත දැම්මා. දැන් මේ fainted කියන එකට පිටිපස්සේ මම මොකද ලියලා නැහැ. එයාට පිටිපස්සෙන් එයා faint වෙච්ච එක නිසා ලක් වෙන දෙයක් මුකුත්ම නැහැ. එයාට ඒකට බලපෑමට අහු වෙන දෙයක් මුකුත් නැහැ. එහෙනම් ඒක සිද්ධ වෙනවා. හැබැයි එයාට ලක් වෙන වචනයක් නැති නිසා එයා වැටෙන්නේ මෙන්න මේ කියන intransitive ගොඩට. පැහැදිලිද? right. තව උදාහරණයක් මම ලිව්වා it hurts. මොකද it hurt it කියන්නේ ඒක. නේද? ගොඩක් දේවල් තියෙනවා පුතේ මෙන්න මේ වගේ වචන. ඒ දේවල් කරන කෙනෙක් නෑ ඇත්තටම. hurts. කවුරු හරි කෙනෙක් කරනවා වෙන්න පුළුවන්. අපි හිතමු hurt කියන්නේ රිද්දනවට. හරිද? එතකොට කවුරු හරි කෙනෙක් වට රිද්දනවා වෙන්න පුළුවන්. හැබැයි මෙතන කියන්නේ එහෙම එකක් නෙමෙයි. මොකක් හරි දෙයක් හින්දා අපිට රිදෙනවා. දැන් හිතන්න කළු සපත්තු දෙකක් දැම්මා කියලා. කළු සපත්තු දෙකක් දැම්මම අපේ ටෝ එක ටිකක් රිදෙනවා. එතකොට අපි කියන මොකද්ද? ඒක රිදෙනවා. නේද? ඒක කියනවා නේද? කකුලේ ලොකු ඇඟිල්ල රිදෙනවා. අන්නේ රිදෙනවා. වෙන මොකුත් නැහැ. ඒ කවුරුත් කරනවා කියලා නෙමෙයි මේක කියන්නේ. මේ it hurts කියන වාක්‍යම ඇතුලේ තියෙන රිදෙනවා කියන ටික විතරයි පුතේ. මෙන්න මේ රිදෙනවා කියන එක මේකෙන් තමයි ගන්න අදහස. එයාට පුංචි සපෝට් එකක් තමයි මේ it කියන කෙනා දෙන්නේ. මොකද එයාට අපිට වාක්‍යයක් නිකම්ම නිකන් ලියන්න බෑ. එයාට වාක්‍යයක කරන කෙනෙක් ඉන්න ඕනේ. ඒ කරන කෙනා හැටියට තමයි මෙන්න මේ it එක අපි දාලා තියෙන්නේ මෙතනදී. මම ඔයාලට කියලා දෙන්නම් පස්සේ කාලෙක මේ වගේ දේවල් තියෙනවා ගොඩක්. දැන් මෙතන මේ rain කියන එක ගත්තා කියන්නකෝ. rain කියන එකට ඒ rain කියන එක ක්‍රියාපදයක් වුණොත් වහිනවා කියන එක ගන්න පුතේ අපි it rains කියලා. ඒතර වහිනවට කියන්නේ නිකම්ම it rains nothing else right. එතකොට මේ විදිහම තමයි it hurts කියලා කියන්නේ රිදෙනවා කියන එක. දැන් අපේ කකුලේ අර තියෙන ටෝ එක රිදෙන්නේ සපත්තු දෙක දාපු හින්දානේ අලුතෙන්. එතකොට ඒක මම කියන්නේ සපත්තුවකට රිදෙනවා කියලා. මම කියන්නේ රිදෙනවා කියලා. රිදෙනවා කියන එක කියා ගන්න තමයි මේ it hurts කියන එක දාන්නේ. එතකොට මේ hurt කියන එක පිටිපස්සෙන් වෙන කිසිම දෙයක් නැහැ. ඒකට ලක් වෙන ඇඟිල්ලට රිදෙනවා. හැබැයි මම ලියලා තියනවාද මේකේ? ලියලා නැහැ. ඒ නිසා ලියලා නැති නිසා එයාව වැටෙන්නේ මෙන්න මේ කියන intransitive verbs කොටට. එහෙනම් අපි මේ කතා කරපු කොටස් 4 බලන්න ආයිසරයක් මුලින් ඉඳලා කතා කරා. අපි පළවෙනි එක මොකක්ද කිව්වේ? action. නේද? action verbs කතා කරා. ඊළඟට stative verbs කතා කරා. ඊළඟට කතා කරා transitive verbs. ඊළඟට කතා කරා intransitive verbs. මේ කියන જાති 4ම හරිම සරලයි පුතේ. හැබැයි මේ දේවල් මෙහෙමයි. මේ දේවල් ලොකුවට ගන්න එපා කියලා මම හැමතිස්සෙම කියන්නේ. හේතුව තමයි මේ දේවල් වල තියෙනවා දැනගන්න දෙයක්, ඉගෙන ගන්න දෙයක්. ඒ ඉගෙන ගන්න දෙයින් පස්සේ අපිට ඉස්සරහදී ඒ දේවල් ප්‍රයෝජනවත් වෙනවා. හරි. එතකොට අපි අද කතා කරා මම ඔයාලට කියලා දුන්නා කොටස් 4ක් අද. verbs වල කොටස් 4ක් කියලා දුන්නා. මොනවාද ඒ කොටස් 4? action verbs, stative verbs, transitive verbs and intransitive verbs. මේ කියන කොටස් 4 පුතේ චුට්ටක් ආයෙසරයක් රිවයිස් කරන්න ඕගොල්ලෝ මම කියලා දුන්නාට පස්සේ ඒ කරලා ඕගොල්ලෝ උදාහරණ හොයන්න. දැන් අපි හිතමුකෝ intransitive verbs වලට මම කිව්වා මොන වගේද යෙදෙන්නේ? නිකන් වෙන දේවල් නේද? කවුරුත් කරන දෙයක බලපෑමකට අහු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් හොයන්න චුට්ටක්. හොයලා ඉවරලා හිටම ඔයාලත් ඒ ටික එකතු කරගන්න. මම අද පාඩම නවත්තනවා. අපි ලබන ඉරිදා හවස මේ පාඩමේ මිතුරු කොටස ගේනවා. ඒකෙදි දැන් අපි කතා වුණේ 8ක් තියෙනවා කියන කොටස් නේද? ඒ කොටස් 8න් 4ක් මම දැන් කළා. ඉතුරු 4 චුට්ටක් වැදගත් කොටස් 4ක් තියෙන ඉස්සරහට. ඒ කොටස් 4 මම ලබන ඉරිදා පාඩමෙන් ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් ඔයාලා ඉරිදා හම්බ වෙනකන් ඔයාලට සුබ සතියන්තයක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම පරිස්සමට ඉන්න. Bye for now.